ඉරමතුරු සිලුම් ලජර ගෙනුම් කියලා හදාගන්න. හරි 13 හදමු. ජනතා ඉල්ලීමකුත් තියෙනවා ඉස්සර හදන්න කියලා. හදමු. එළයන සමීකරණය. දැන් මේ දක්වා අපි ඉගෙන ගත්ත අලුතෙන් ආරම්භ කරන ව්‍යාකරණ. දැන් මම 13 වෙනි ගානේ සසිත කලින් ආරම්භ කළ ව්‍යාපාරය කොහොමද ඊළඟ මාසයේ තොරතුරු වාර්තා කරන්න කියලා අහලා තියෙනවා. සසිත කියන්නේ මගේ හොඳම යාළුවා, මගේ කැම්පස් එකේ රූම. දැන් චාර්ට් අකවුන්ටන්ට් කෙනෙක්. අපි ඒක ඇහුවේ නෑ නේද? මම එයා මතක් කරලා තමයි මේ ගාන හැදුවේ. ඒක නිසා තමයි මම මේක දාන්නේ. ප්‍රාර්ථනීය බාහිර වගකීම්. ඇයි කියන්නේ ප්‍රාර්ථනීය වගකීම් අනිත් පැත්තට බලන්න. ඕහෙම වෙන්න පුළුවන්. වැඩ පනින්න පුළුවන්. හැබැයි වැඩි අනිත් පැත්ත අනිත් කට්ටිය ඉන්නවා. ප්‍රාර්ථනීය බාහිර වගකීම් හැබැයි මෙතනින් ඔන්න රටක් තියෙනවා. සමාන ලකුණ මේ පැත්තේ වත්පම්. නායකති ලීබඩු තොග මුදල් දහස් වලින් කියලා දක්වනවා. රුපියල් 1000 සංඛ්‍යා. ආරම්භක විශේෂයක් තියෙනවා. ඒකයි මම කිව්වේ මේක පවත්වා ගන්න ව්‍යාපාරයක් කියලා. කලින් ආරම්භ කළ නිසා ගිණුම් වල ශේෂය ඉතුරු වෙලා තියෙන්නේ. ඒ ටික ලියා ගන්න. හැබැයි මෙතන දීලා තියෙන්නේ දැන් මගේ ගණන දීලා තියෙන්නේ සාමාන්‍ය සංඛ්‍යාවල දහස් වලින් නෙමෙයි. ඔයා හදන දහස් වලින්. එහෙනම් මේ හැම ඉලක්කයක්ම 1000 බෙදන්න. එතකොට ප්‍රාග්ධනය එනවා 120ක්. වගකීම් වෙනවා 30ක්. ණයගැති 40ක්. ලීබඩු 50ක්. තොග 40ක්. මුදල් 20ක්. මම ටියුෂන් කරන්න පටන් අරගෙන මම අතදී පරිහාකාර සර්ගේ ටියුට්ස් ෆොටෝකොපි ගහලා තමයි හෝම් සිටින් කරන ක්ලාස් කාලේ ගෙවල් වලට ගිහින් ගණන කාලේ සර් සමහරට මේක දකින්න දන්නේ නැහැ. දන්න අය සර්ට ගිහින් කියන්න සර් පින් කියලා කැම්පස් එකේ ගිය පළවෙනි අවුරුදු දෙකේ ගෙවල් වලට ගිහින් ගන්නවා. ඒ කාලේ ඉන්ඩිවිජුවල් ක්ලාස් කරද්දී පරිහාකාර සර්ගේ ටියුට්ස් ෆොටෝකොපි ගහලා තමයි ඉගන්නේ. හැබැයි ඊදස මම කිව්ව පරිහාකාර සර්ගේ ටියුට් වල මම දෙන්නේ මම යාගේ කෝලේ කියලා. බැලෙන්න අවසානයේ පරිහාකාර සර්ගේ යාළුවෙක් ගෙදරක් ගිහින් යාගේ යාළුවගේ දරුවට උගන්වලා ආවා. ඊළඟට මම වගේම ටියුට්ස් හදද්දී නිර්මාණය කළ පළවෙනි ගාන තමයි මේක. ඒ වෙද්දී මගේ යාළුවොත් එක්ක තිබිච්ච බැඳීම කොයිතරම්ද කිව්වොත් මම නිර්මාණය කළ පළවෙනි ගානට නම යෙදුවේ මගේ ගර්ල්ෆ්‍රෙන්ඩ්ගේ නම නෙවෙයි මගේ යාළුවගේ නම සසිත්. හරි. ඉතින් අපිට ඕක කිව්වේ මොකද්ද? නෑ යාළුවකම ඒ තරම් හදයි කියලා පෙන්නන්න. අනිත් දේවල් වලට වඩා. ජනවාරි 1 ඔන්න දැන් ආරම්භක විශේෂයන් දුන්නා බලන්න පොඩ්ඩකට ආරම්භක විශේෂයන් සමානද කියලා. ආරම්භක ප්‍රාග්ධනයේ ආරම්භ වගකීම් එකතු 150ක්. මේ පැත්තේ වත්කම් දෙනවා. වත්කම් එකතු කරනවා කීයද කියලා? 40යි 50යි 90යි 60යි 150යි. දෙපැත්ත එකතුව හැම විටම සමානව තිබෙන්න ඕන සමීකරණයක. දැන් ඔන්න ජනවාරි මාසයේ ගණු 7ක් දෙනවා ඔයාට. 1 රුපියල් 2000ක් ගෙවා. ඉතිරිය පසුව ගෙවීමේ පොරොන්දුව මත රුපියල් 5000ක තොගයක් මිලදී ගත්තා. අපි කියපු තොරතුරු ටික ආකාරයෙන් ලියාගෙන යමු. ඔයා කීයක් ගෙවනවද ජනවාරි 1 වෙනිදා? 2000. මුදල් ගෙවද්දී මුදල් ශේෂය මොකද වෙන්නේ? අඩු වෙනවා. මෙන්න මුදල් ශේෂය අඩු කරන්න 2000. අඩු කිරීම පෙන්නන්නේ නිලක්ම දාලා. මෙහෙම ලියන්නේ නැහැ. එහෙම නැත්නම් මෙහෙම ලියන්නේ නැහැ. අඩු කිරීම පෙන්වන්නේ ඉදිරියෙන් පෙන් ලකුණ යොදා පමණයි. ඍණ දෙකක්. මුදල් ගෙවුවා. ඉතිරිය පසුව ගෙවන්නම් කියලා පොරොන්දුව මත 5000ක තොගයක් මිලට ගැනීම. දැන් මිලට ගැනීම කියන්නේ මුදල් ගෙවාම මිලදී ගැනීම නෑ. මිලට ගැනීම කියන්නේ මේ 5000ක මිලට අත්පත් කර ගැනීම. 5000ක තොගයක් ගත්තා. එහෙනම් තොගවත්කම වැඩි වෙනවා කියන්නේ රුපියල් 5000. තොගවත්කම 5කින් වැඩි වෙනවා. පුතේ 2000යි ගෙවුවේ 5000ක තොගයක් ගත්තා. එහෙනම් බාන සැපයෙන් බලන්න අපි ගෙවන්න ඉන්නවා තව කීයද? 5000ක තොගයක් ගත්තා 2000ක් ගෙවන තව 3000ක් අපි ගෙවන නෑ. ගෙවන්න තියෙන ප්‍රමාණය මොකක්ද අපිට? වගකීමක්. එහෙනම් වගකීම් ඉහළම කීයද? 3000කින්. දැන් බලන්න ප්‍රතිඵලය සමානද කියලා? වම් පැත්තේ දකුණු පැත්තේ එකතුව සමාන වෙන්න ඕන කිව්වනේ. දැන් මේකේ සමානද බලන්න. 5ක් වැඩි වෙලා 2ක් අඩු වුණා කියන අවසන් ප්‍රතිඵලය කීයද? 3000ක්.
මෙතන ප්‍රතිඵලය 3000. දෙපැත්ත එකතු සමාන ගන්න. හැම ගණනකම අවසානයේ දෙපැත්ත එකතු සමාන වෙනවා. ජනවාරි 2 බාහිර වගකීම් වලින් රුපියල් 10000ක් හිමිකරු විසින් ඔහුගේ පෞද්ගලික මුදලින් ගෙවි. අතිරේක ප්‍රාන්ත. හැබැයි ව්‍යාපාර මුදල් ලැබුණද? නැහැ. අයිතිකරු මොකද කරන්නේ? දැන් ව්‍යාපාරය වෙනම. ව්‍යාපාරයේ විසින් මුදල් ගෙවන්න ඕන පුද්ගලෙක් ඉන්නවා. ණය හිමියෙක්. මේ ණය හිමියට මුදල් දෙන්නේ අයිතිකරු. ව්‍යාපාරයේ හිමිකරු. හිමිකරු වෙලා හිමියෙක්ද වෙලා? නැහැ. ව්‍යාපාරය විසින් මුදල් ගෙවිය යුතු පුද්ගලයෙක්ට ණය හිමියෙක්ට ඒ කියන්නේ සැපයුම් කරුවෙක් බාහන සපයලා ණයට. එයාට මෙන්න මෙයා විසින් මුදල් ගෙවනවා. මෙයාගෙන් ලැබෙනවා කීයක්ද? රුපියල් 10000. මේ තියෙන වගකීම් 30000. වගකීම් වල තියෙනවා 30000. කියන්නේ ගෙවන්න තියෙන ශේෂයන්නේ. මේ ශේෂයන්නේ දහස් කරන්න අයිතිකරුගේ මුදලින් 10000ක් තියෙනවා. එතකොට මේ 10000ට අදාළ ප්‍රමාණය ව්‍යාපාරය මොකද කරගන්න ඕනේ? වගකීම් වලින් අඩු කරගන්න ඕනේ. මොකද කොහොම හරි ණය හිමියට මොන කොහෙන් හරි මුදල්නේ. ව්‍යාපාරේ ලාච්චුවෙන් ලැබුණත් එකයි අයිතිකරුගෙන් ලැබුණත් එකයි ණය හිමිය සාහිමිකටපත් වෙන මුදල් ලැබුණා. මෙයා මුදල් බාර ගන්නවා. ඒ අනුව ව්‍යාපාරයට දැන් හැකියාවක් තියෙනවා මෙයාට ගෙවන්න තියෙන 10000ක් අඩු කරගන්න. ඒ අනුව මම වගකීම් අඩු කළා 10000. දැන් අපි ඊළඟට බලමු දෙවනි ප්‍රතිඵලය. හැම ගණනකම තියෙන දිත්ත බලපෑමක්, දිත්තෝල්ප සංකල්පයක් ඉගෙන ගත්ත එකනේ ඕනෑම ගිණුම් කරන යොදමක දිත්ත බලපෑමක් තියෙනවා. ඒ බලපෑම් දෙක හරහා දර වශයෙන් පෙන්වන්න පුළුවන්. දැන් මේ ණය හිමියට මුදල් ගෙවපු ව්‍යාපාරය නම් මොකද දෙවනි බලපෑම? වගකීම් සඳහා මුදල් ගෙවපු ව්‍යාපාරය නම් ව්‍යාපාරයේ මුදල් මොකද වෙන්නේ? අඩු වෙනවා. මේකෙදි ව්‍යාපාරයේ මුදල් අඩු වුණාද? නැහැ. අඩු වුණේ අයිතිකරුගේ මුදල්. අයිතිකරුගේ අඩුවීම මුදල් අඩුවීම අපි හිමිකමේ කාන්තනය ගලපනවා. කොහොමද? ආහිතන්න එකතු වෙනවද? අඩු වෙනවද? කීප දෙනෙක් හරි හිතනවා අඩු වෙන්න ඕන කියලා. එයාලා තමයි වෙන්නේ. ඇයි එයාලා අඩු වෙන්නේ ඇයි කියලා හිතුවොත් එයාට තාම මේ ව්‍යාපාර ඒකක සංකල්පයට එන්න බැරි වුණා. ව්‍යාපාර ඒකක සංකල්පය අනුව ඔයා කාගේ accountantද? මම පළවෙනි දවසේ කිව්වා ඔයා accountant කෙනෙක් විදිහට විශ්වාස කරන වැඩ කරන්න ඕන. ඔයා මේ විෂය ඉගෙන ගන්න ඕනේ ගිණුම් කරන සම්බන්ධ accountant කෙනෙක් විදිහට. ඔයා කවුරු වෙනුවෙන්ද සේවය කරන්නේ? ව්‍යාපාරය වෙනුවෙන්. ඔයා හැම විටම ඉන්නේ ව්‍යාපාරයේ පැත්තෙන් තමයි අනිත් ගණන් මහා සිද්ධීන් දිහා බලන්නේ. එතකොට අයිතිකරු කියනවාට පේන්නේ එළිය කෙනෙක්, පිට ඉන්න කෙනෙක්. එතකොට ඔයා ප්‍රාර්ථනා කියලා දහස් ගන්න මොකද්ද? මෙන්න මේ පිට ඉන්න මිනිස්සුන්ට ගෙවන්න තියෙන ශේෂය. කවුරු විසින්ද? ව්‍යාපාරය විසින්. ව්‍යාපාරය අයිතිකරුවාට ගෙවන්න තියෙන ශේෂය මොකද උනේ මේ කරහා? වැඩි වුණා. එයි මෙයාට මුදල් ගෙවුණා. දැන් ව්‍යාපාරය අනාගත දිනයකදී ඒ ගෙවුව මුදල අයිතිකරුට දෙන්න ඕන. එහෙමනේ වැඩි වෙන දහස් වෙන්නේ. එහෙනම් දැන් ප්‍රාර්ථනාවේ මොකද වෙන්නේ? වැඩි වෙනවා පුතේ. අයිතිකරුගේ මුදල් අඩුවීම ප්‍රාර්ථනාවේ කියලා අදහස් කරන්නේ නැහැ. අයිතිකරුගේ පෞද්ගලික දේපල නෙමෙයි ප්‍රාර්ථනාවේ කියන්නේ. ආයෙ කියනවා. ව්‍යාපාරය කවදා හරි දවසක ව්‍යාපාරයේ සම්පත් විකුණලා අයිතිකරුට දෙන්න තියෙන ශේෂය ප්‍රාර්ථනය. අයිතිකරු දැන් අපේ ණය හිමියන්ට මුදල් ගෙවුවා. එහෙනම් අපිට දැන් ඇති වෙන බැඳීමක් අයිතිකරු එක්ක ඒ දුන්න මුදල අනාගතයේ අයිතිකරුට ගෙවන්න ණය ගෙවන්න. එනම් හිමිකම මොකද වෙන්නේ? වැඩි වීම. ඔන්න අයිතිකරු විසින් මුදල් ගෙවන ණය හිමියන්ට. එකම පැත්තේ වැඩි වීම අඩු වීම. ප්‍රතිඵලය සමානයි. 1.3 රුපියල් 10000ක ලී බඩු දඹුලු ලී බඩු සමාගමින් මිලට ගැනීම. ආයහන්න එපා මිලට ගැනීම කිව්වේ මිලකට අත්පත් කර ගැනීම කියන එක. ආයතනයක නමක් දීලා ලී බඩු ගන්නවා කියන්නේ ඒක ගත්තේ ණයට. ණයට ගත්තේ ලී බඩු. එහෙනම් එක බලපෑමක් ලී බඩු වත්කම වැඩි වෙනවා. දෙවන බලපෑම මුදල් අඩු වෙන්නේ නැහැ. ණයට ගත්තනම් වගකීම් වැඩි වෙනවා. ලී බඩු සහ වගකීම් වැඩි වෙනවා. 1.4 ඔන්න එනවා පිරිවැය. ඔයා පුල පුලා බලා හිටිය කියලා. 1.4
5000ක් වූ තොගයක් රුපියල් 15000කට අත්පිට විකිණීම. දැන් හරිනේ. 1.4 ඔයාගේ ගබඩාවේ තියෙනවා තොග කීයකද? 45000ක්. මාසේ පටන් ගනිද්දි සසිද ගාව තිබුණ තොග 40000ක්. මෙලදී ගත්තා තව 5000ක්. හතර වෙනිදා වැඩ පිට තියෙනවා 45000ක තොග. ඒ 45000ක තොග වලින් ඔයා විකුණනවා කීයක තොගයක්ද? 5000ක තොගයක්. කීයකද විකුණන්නේ? රුපියල් 15000කට. කන්ද මේ හන්නේ 1.38000. ඔව්. එකයි හතර අපි හිටියේ 1.4 5000ක තොගයක් 15000කට අත්පිට විකුණද්දී අපේ ගබඩාවේ තොග අගය 5කින් අඩු වෙනවා. 5000කට ගත්ත තොගයක් විකුණන්නේ 15000කට. හැබැයි ඒ වගේ තොග වත්කමින් අඩු වෙන්නේ පිරිපැයි පමණයි. 15000කට අත්පිට විකුණන්නේ. එහෙනම් රුපියල් 15000ක් මුදල් ලැබෙනවා. මෙන්න මුදල් එකතු වෙනවා රුපියල් 15000. දැන් මොකද වෙන්නේ? ලාභයක් එනවා නේද? 5000ක තොගයක් ලාභයක් සහිතව 15000කට විකුණුවේ. කියන ලාභය 10000යි. ලාභ භුක්ති විඳින්නේ අයිතිකරු. ආදායම් භුක්ති විඳිනවා වගේම ලාභය භුක්ති විඳින්නේ අයිතිකරු. එයාලා අයිතිකරුවට එකතු කර ගන්නවා ප්‍රාග්ධන එකතු කරනවා ලාභය කියද්ද 10000. මෙන්න අය කියන්නේ හිතන්න මේක ජනවාරි 1 වෙනිදා ගත්ත තොගය කියලා. ඔයාගේ ගබඩාවට 40000ක තොග එකතු වෙලා තිබුණා. තව 5000ක තොග ටිකක් එකතු වෙලා තිබුණා. 4 වෙනිදා ඔයාගේ ව්‍යාපාර වෙනවා ගඳුළු කරුවේ මෙන්න මේ 5000ක තොගේ යාට අවශ්‍යයි කියනවා. අපි යාට විකුණන්නේ කීයකටද? 50000කට. එතකොට ඔයාගේ ගබඩාවෙන් ඔයාට අහිමි වෙන තොගේ වටිනාකම කීයද? 5000ක තොගයක් වාඩි නැති වෙන්නේ. හැබැයි ඔයා මුදලින් අය කළා 15000ක්. ලාභය කීයද? 10000යි. ලාභ එකතු කරගත්තා ප්‍රාග්ධනය. හරි. මේ එක ක්‍රමයක්. මේකේ තව විකල්පයක් තියෙනවා. දැන් මම කලින් ගණන් වලදී මෙන්න මේ පිරිවැයලි පුතේ කතා කරේ නැත්තේ ඔය ආයෙත්. විකුණු භාණ්ඩ වල පිරිවැයලි මම ඔයාලට කිව්වේ නැත්තේ. මම ඔයාලට කිව්වේ මෙන්න මේ කොටස විකුණු ආදායම. මේ තියෙන විකුණු ආදායම. විකුණු ආදායම. මේ ගණනුව හරහා උපයගත් ආදායම කීයද? 15000. ඒක දෙවනි ක්‍රමයේ විදියට අගේ හොතෙත් මේ වගේ ඉරක් යනවා. හොතෙත් මේ වගේ ඉරක් යනවා. 1.4 ගන්න දෙනවා. දෙවන ක්‍රමයට මෙහෙම වාර්තා කරන්න පුළුවන්. කොහොමද? මම මුලින්ම විකුණුම් ආදායම හඳුන්වා දෙනවා. උපයාගත් විකුණුම් ආදායම කියද්ද 15000ක් මෙන්න හඳුන්වා දෙනවා. මුදල් ලැබෙනවා 15000ක්. ආදායමක් නම් ආදායම ප්‍රාග්ධනික කරනවා කියද්ද 15000. මේ දෙවෙනි ක්‍රමෙ පටලවා ගන්න එපා. ලියා ගන්න මායිකම. ආයම දැන් මේ ආදායම හඳුනා ගන්න මේ ආදායම උපය ගන්න අපි වියදමක් දරුවනේ. අපි 15000ක මුදල් ගත්තේ ඇයි? 5000ක කස්ටමර් කෙනෙකුට විකුණපු නිසා. ආදායම එක පැත්තකින් එකතු කරගන්නවා වගේම අපේ ගබඩාවේ 5000ක තොගයක් අපට අහිමි වෙනවා. අපි ඒකට කියනවා මෙන්න මේ අහිමි වූ ප්‍රමාණය අපි කියනවා පුතේ විකුණුම් පිරිවැය කියලා. විකුණුම් පිරිවැය. මෙන්න මේ 5000 අහිමි වීම විකුණුම් පිරිවැය. මුදල උපයාගත්තා. උපයාගත්ත මුදල මොකද්ද මම කිව්වේ? විකුණුම් ආදායම කියලා. බාඩ 15000ක් මුදල් ලැබුණා. ඒක ආදායම. හැබැයි ලැබුණේ නිකන් ඉඳලාද? නෑ. ගබඩාවේ තිබු 5000ක තොගයක් කස්ටමර් කෙනෙක් උස්සගෙන ගියා. එහෙනම් 15000ක් ලැබෙද්දි 5000ක් වාට අහිමි වෙනවා. ඒක වට පිරිවැය විකුණුම් පිරිවැය. වියදම. කොහොමද වියදමක් කිනුම්කද කරන්නේ? වියදමක් කිනුම්කද කරන්නේ කොහොමද කරන්නේ? තොග වත්කම අපිට අහිමි වෙනවා. එහෙනම් තොග වත්කමෙන් 5000ක් අඩු කරනවා. වියදමක් වැඩි වෙද්දි වියදම ප්‍රාග්ධනයේ
අඩු කරනවා. මෙන්න දෙවෙනි ක්‍රමය. මොකක්ද මේක තියෙන වෙනස? පළවෙනි ක්‍රමයේදී තොගේ මොකද උනේ? අඩු වුණා. දෙවෙනි ක්‍රමයේදී තොගේ අඩු වුණා. පළවෙනි ක්‍රමයේදී මුදල් වලට මොකද උනේ? 5000 එකතු වුණා. දෙවෙනි ක්‍රමයේදී මොකද උනේ? එකතු වුණා. මෙතන මොකද උනේ? පළවෙනි ක්‍රමයේදී ලාභය ප්‍රාග්ධනයට එකතු කරා. කීයද? 10000. දෙවෙනි ක්‍රමයේදී මොකද කරේ? ලාභය එකතු කරේ නැහැ. ලාභයේ හැදෙන විදිය වෙනම එකතු කරා. ආදායම එකතු කරලා වියදම අඩු කරා. මෙතන ප්‍රතිඵලය මොකක්ද? 15ක් එකතු වෙලා 5ක් අඩු වෙද්දී ප්‍රතිඵලය මොකක්ද? 10යි. ක්‍රම දෙකේදීම මුදල් වැඩි වීම පෙන්නුවා, තොගවත්කම අඩු වීම පෙන්වනවා. හැබැයි මෙතනදී පළවෙනි ක්‍රමයේදී ලාභය පමණක් ප්‍රාග්ධනයට එකතු කළා. මෙතනදී ආදායම වෙනම එකතු කරලා ඒ වෙනුවෙන් දරපු පිරිවැය වෙනම ප්‍රාග්ධනයෙන් අඩු කරනවා. ඒක රූල් දෙකක් පාවිච්චි වෙනවා. මේක කරනවා නම් ඒත් හොඳයි. හරි. දෙවෙනි ක්‍රමෙත් ලියා ගන්න ඈ. මේක උත්තරේ වෙනම කොටසක් වෙන්නේ. මේක එකතු කරන්න යනකම් මේක වෙන පැනක ලියා ගත්තා නම් වැඩි හොඳයි. දැන් ඉවරයිනේ. මේක වෙන් කරන්න කොපි කර ගන්න මේක. ඊළඟ කන්දේක 1.5 බාණ්ඩ විකිණීමක් තියෙනවා. මම මේක මතකනේ. තොගේ 5 අඩු වෙලා මුදල් වලට 15ක් එකතු වුණා. 1.5 10000ක තොගයක් 30000කට ණයට විකුණනවා. 1.4 මුදලට විකුණනවා 5 වෙනිදා ණයට විකුණනවා. ලියන්න. 10000ක තොගයක් ඔයාගේ ගබඩාවේ තිබුණා 10000ක තොග ඒක කස්ටමර් කෙනෙක් අරන් ගියා. ගාඩු කරුවෙක් කෙනවා ඔයාගේ ගබඩාවේ බාණ්ඩ ටිකක් තෝරා ගන්නවා ඒක ඔයාගෙන් මිලදී ගන්නවා. ඒ බාණ්ඩ වල ඔයා ගෙවලා තියෙන්නේ ඔයා මිලදීගෙන තියෙන්නේ 10000කට. හැබැයි මේ තොගය ඔයා විකුණන්නේ කීයකටද? 30000කට. ලාභය පිරිවැය වගේ දෙගුණයක් තියාගෙන 30000කට විකුණනවා ණයට. එහෙනම් ණය ගැටියක් එකතු වෙනවා කියන්නේ 30000. කියන්නේ මේ පුද්ගලයා අපෙන් බාණ්ඩ මිලදී ගත්තා වගේම අපිට බැඳී ඉන්නවා කීයක් ගෙවන්නද? 30000ක් ගෙවනවා. එහෙනම් වගේ ලාභය කීයද? 10000ක බාණ්ඩය 30000කට අලුත් කළා ලාභය කීයද? 20යි. ඒ 20 ප්‍රාග්ධනයට එකතු කරා. හරි. ඒක දෙවෙනි ක්‍රමයක් ඕනේ නැහැ. කරාම මොකද වෙන්නේ? ටික ආදායම එකතු කරලා 10 වෙනම අඩු කරලා පෙන්නනවා. එතකොට 20000ක ලාභය එක්කලා. ජනවාරි 6 1.6 ලී බඩු ෂෙයා රුපියල් 1000 ඒක ඔයා දන්න දෙයක්. ෂෙයා කියන්නේ වියදම වැඩි වෙද්දී ඒක ප්‍රාග්ධනයේ අඩු වෙනවා. ඒක ලී බඩුවක් කමින් අඩු වෙනවා. 10 දෙන එකක් නිසා. ජනවාරි 7 මුදලින් රුපියල් 2000ක් ගෙවා ඉතිරිය පසුව ගෙවීමේ පොරොන්දුව මත 20000ක ලී බඩු දඹුලු සමාගමෙන් මෙරට ගැනීම අන්න ආයෙත් ඇවිල්ලා. මෙරට ගැනීම කියන්නේ මුදලට ගැනීම නෙමෙයි. මෙලදී ගැනීම කියන එක. මෙරට ගැනීම කියන්නේ අත්පත් කරගන්නවා රුපියල් 20000ක වටිනාකම. ඒක මුදල් ගෙවා හෝ වෙන්න පුළුවන් නොගෙවා හෝ වෙන්න. purchasing කියන එක කියන්නේ. මෙලදී ගැනීම. ඒක තේරුම අත්පත් කර ගැනීම. මුදල් ගෙවලත් අත්පත් කරගන්න පුළුවන් මුදල් නොගෙවත් අත්පත් කරගන්න පුළුවන්. ඒ නිසා ඒකෙන් අදහස් වෙන්නේ හැම විටම මුදල් ගලාගෙන ගියා කියලා. හරි. ඒවා ප්‍රශ්නේ තියෙන්නේ ඔයා ඒක මේ විෂයේ ඒ වචන කලින් හමු නොවිච්ච ගැතියි. ඒක ඔයාගේ වරදක් නෙමෙයි. මේ විෂයට ආවේනික තැන් තියෙනවා. ආයතනයක නමක් කිව්වොත් නායක. දැන් ඔයා ගෙදරට ගෙනාවටින් ෆ්‍රිජ් එකක් අපි කියන සිංගරකින් ගත්තේ. ඒක දෙන්නම නායක නෙමෙයි. තමයි මුදල් ගෙවලා ගත්තේ. නමුත් අපි කොහෙන්ද මේක ගත්තේ? සිංගරකින් ගත්තා. සිංග සමාගමෙන් ගත්තේ. ඒ ව්‍යවහාරයේදී මුදල් ගෙවුවත් අපි ඒ ආයතනම කියනවා. හැබැයි ගිණුම් කරන්නේදී පුතේ ආයතනයක පුද්ගලයක නමක් සඳහන් කර ගන්නවා කිව්වොත් ඒක ණයට සිදුනාට උපකල්පනය කරන්න. ඒක ඔයාට දැන් ගැටලුවක් වුණාට ටික ටික මේ ගණන් හදගෙන යද්දී වාට එක හුරු වෙනවා. කල්පන වෙන්න ඕනේ ඒ කාරණා ගැන. අපි දැන් මේ 7 වෙනි ගණන් ලියමු.
මුදලින් ගෙවනවා 2000ක්. එහෙනම් මුදල් වත්කම 2000කින් අඩු වෙනවා. ඔන්න අඩු වෙන 2000. ගන්න ලීබඩු ප්‍රමාණය 20000ක් වටිනවා. එහෙනම් ලීබඩු වත්කම 20000කින් වැඩි වෙනවා. මුදල් අඩු වුණා, ලීබඩු වැඩි වුණා. 2000ක් ගෙවලා 20000ක ලීබඩු ගත්තා නම් ඔයා අර ලීබඩු සැපෙම් වලට ගෙවන්න ඕන තව කීයද? 18ක්. ඒ ගෙවන්න තියෙන ශේෂය වල මොකද්ද? වගකීම. ඒවා වගකීම් වැඩි වෙනවා 10. මම දැන් සමීකරණය හරියද දෙකත් එකතු 20ක් වැඩි වෙන විට දෙකක් අඩු වුණා. ප්‍රතිඵලය ධන 18ක් මේ පැත්තේ 10. ඉක්මනින් මේක එකතුව ගන්න පහලට. හරි. දැන් අපිට එකතු වෙනවා කාර්යතල 159යි වගකීම් 51ක් ණයගති 70ක් ලීබඩු 79ක් තොග 30ක් මුදල් 31ක් අපිට කියනවා ජනවාරි 7 තත්ත්ව වාර්තාව හදන්න කියලා. මට දැන් පොඩි කොටසක් මෙතනින් මකා ගන්න වෙනවා. මම මුදල් තීරුවත් එක්කම මේ ටික මකනවා. සියස් ක්‍රමයට හදනවා. ඔයාලට තීගිරමක් විතර තත්ත්ව වාර්තාව හදන්න පුළුවන් මම දන්නවා කරපු අය. නමුත් මම මේ ආකාරයට හදනවා. ජනවාරි 7 තත්ත්ව වාර්තාව රුපියල් 1000 වලින් එක කොලම් එකකුත් ඇති. මුලින්ම වත්කම් ටික තියන පිළිවෙලට ලියාගෙන යමු. තාම තත්ත්ව ප්‍රකාශනයේ අපි අවසන් ගිණුම් වලට ගියේ නැහැ. ඒ නිසා සරලව මේක හදමු. මේ තියෙන පිළිවෙලට ලියමු. ණයගතියන්ගේ අවසාන අගය 70ක්. ඊළඟ ලීබඩු අවසාන අගය 79ක්. මේ සමීකරණය එක පැත්තක තියෙන කොටස කියන වත්කම් කොටස අපි ඉහළින්ම ලියන තත්ත්ව වාර්තාව. ඒක තමයි මේ කරන්නේ. තොගය 30ක්. ඊළඟට මුදල් 31ක්. ඔන්න එක කොටසක තිබුණා වත්කම් ඒවා එකතු අපි ගමු. 10යි 20යි 210ක්. දැන් මේකට සමාන වෙන්න ඕන අනිත් පැත්තේ එකතුන් දෙක. මේකනේ අපි ප්‍රකාශනය සමාන වෙනවා මේ වත්කම් එකතුවට ප්‍රාර්ථන හා වගකීම් එකතු කරනවා කියන්නේ සමාන වෙනවා කියන්නේ අපි මේ ප්‍රකාශනය කියන්නේ ඒක ඔප්පු කරලා පෙන්නන්නයි යන්නේ. ප්‍රාර්ථන අවසාන ශේෂය ගන්න. ප්‍රාර්ථන කියනවා 159ක්. වගකීම් තිබෙනවා 51ක්. එකතු වෙනවා 210ක්. මේකත් මූලික සමීකරණයනේ. ඒ කියන්නේ ආදායම් හා වේදන් කරපුවේ අපි ප්‍රාර්ථනයට. එහෙනම් අපි මේකෙත් තව දෙයක් කරමු ලාභය ගන්න එක කියනවා. මම අර උඩේ කියලා දුන්නේ. ලාභය හෝ අලාභය සමාන වෙනවා අවසන් හිමිකම අඩු කිරීම ආරම්භක හිමිකම එකතු කිරීම ගැනීම අඩු කිරීම අතිරේක ප්‍රාර්ථනය රුපියල් 1000 වලට සමීකරණ වල සංඛ්‍යා ආදේශ කරන බලන්න ලාභය කීයක් එනවද කියන්නේ අවසන් හිමිකම කියන්නේ දැන් මෙතනදී අවසන් ප්‍රාර්ථන ශේෂය 159යි. මේ කාල පරිච්ඡේදය ආරම්භ කරන විට තිබු වගේ තමයි ආරම්භක හිමිකම කියන්නේ 120ක් ආරම්භක තිබු අගය. ගැනලි අයිතිකරු ව්‍යාපාරයෙන් රැගෙන යාම නැහැ නේද මෙතන? අයිතිකරු ව්‍යාපාරයට මුදල් දුන්නා ව්‍යාපාරේ මුදල් ගත්තේ නැහැ. ගැනලි නැත්නම් බිඳුවයි. අතිරේක ප්‍රාර්ථනය එක තියෙනවා. අතිරේක ප්‍රාර්ථනයක් කියනවා කොතනද? ජනවාරි 2. ජනවාරි 2 කියනවා බාහිර වගකීම් සඳහා මුදල් ගෙවේ අයිතිකරුගේ පෞද්ගලික මුදල. ඒතකොට මම එක නකලා බලන්න වගේ ජනවාරි 2 ගන්න දෙනවා ඒක ප්‍රාර්ථනාවට 10000ක් එකතු වෙනවා. ඒ ව්‍යාපාර උපයගත්ත දෙයක් නෙමෙයිනේ. අයිතිකරු වෙනම දෙයක් නෙමෙයි. එනම් අතිරේක ප්‍රාර්ථනයේ 10000 මෙතනින් අඩු කරන්න. යාළුවා
ලාභ වෙනවා. 59 20ක් ගියාම 39 39 10ක් ගියාම ලාභ වෙනවා රුපියල් 29000. 29000ක ලාභයක් එනවා. හරි. ඔන්න අපි අද දවසේ පන්ති මෙතනින් නතර කරනවා. මම පොඩි වෙලාවක් ඉන්නම් ඔයාලට ඔන්ලයින් ගැටලු තියෙනවා නම් ඒවා මගෙන් අහන්න. ඊළඟට මම සෙෂන් එක නතර කරාට පස්සේ ගැටලුවක් ඒත් ආවොත් මට කෝල් එකක් දීලා හරි නැත්නම් WhatsApp message එකක් දාලා හරි ඒක උත්තරේ ගන්න.